සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංක ප්‍රථමයෙන් සිරස්තල. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 1,20,000ක් දිවයිනට එමෙන්නතේ පළමු මාත්‍රාවගත් පුද්ගලීන්ට දෙවන මාත්‍රාව ලබාදීම හෙට සිට. ජපානයේ ශ්‍රී ලංකාවට පැන වූ සංචාරක තහනම ඉවත් කරයි. ආනයනික කිරිපිටි කිලෝවක මිල වැඩි කිරීමේ වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා. තායිලන්තයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම පහළට. ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එම එන්නත් මාත්‍රා 1,20,000ක් අදාළුවම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. මේ අතර ඊයේ මෙරට දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2,000 සීමාවට අඩුවෙන් වාර්තා වුණා. ඒ දින 51කට පසුව වීම විශේෂත්වයක්. ඊයේ මෙරටින් දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණා. ඒ අනුව ඊයේ ආසාදිතයින් 1,986 දෙනෙකු වාර්තා වුණා. ඊයේ මෙරටින් හඳුනාගත් එම ආසාදිතයින් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 5,02,758ක් ලෙසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 1,983 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 3 දෙනෙකුද ඒ අතර වනවා. මෙරටින් දෛනික ආසාදිතයින් 2,000ට අඩුවෙන් මීට පෙර අවසන් වරට වාර්තා වූයේ පසුගිය ජූලි මාස 28 වනදායි. එම සංඛ්‍යාව 1,940ක්. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේතා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද නව මරණ 84ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 12,022ක් ලෙසයි. මෙලෙස මෙරට දෛනික මරණ සියයේ සීමාවට අඩුවෙන් වාර්තා වූයේද දින 41කට පසුවයි. පසුගිය අගෝස්තු 8 වනදා තහවුරු කළ මරණ 98න් පසුව දිගින් දිගටම මෙරට මරණ සංඛ්‍යාව සියයේ සීමාව ඉක්මවා ගියා. මේ අතර පශ්චාත් කොවිඩ් තත්ත්වයන් ළමයින් සහ තරුණ පිරිස් අතර බොහෝ විට වාර්තා වන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසනවා. ඔහු සඳහන් කළේ මද රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්නූ අයෙකුට සති 4කට පසුව හෝ ඊට වැඩි කාලයකට පසු රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් එය පශ්චාත් කොවිඩ් තත්ත්වය ලෙස සැලකෙන බවයි. කෙසේ වෙතත් කොවිඩ් ආසාදනය වූ පමණින් වෙනත් සංකූලතා නොමැති අයට දීර්ඝකාලීනව ඇස්ප්‍රීන් භාවිතය අවශ්‍ය නොවන බවයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පැහැදිලිවම කියන්න ඕන එවැනි පෝස්ට් කොවිඩ් රෝග ලක්ෂණ සමග එන මුල් අවස්ථාවේදී සුළු වශයෙන් රෝගය වැළඳුන අයට එහෙම බරපතල හෝ අද්භූත රෝග තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. හුඟක් වෙලාවට මේ තත්ත්වය කිසියම් මානසික පීඩනයකට ලක් වෙලා බයවීමකට ලක් වෙලා එන තරුණ අය තමයි අපට දකින්න ලැබෙන්නේ. නිසා අනවශ්‍ය ආකාරයේ මිල අධික පරීක්ෂණවලට අනවශ්‍ය විදියට යොමු වීම අපි නිර්දේශ කරන්නේ නැහැ. නමුත් කලාතුරකින් යම් කෙනෙකුගේ ශ්වසන පද්ධතියට, හෘදයට සහ ස්නායු පද්ධතියට යම් වෙනසක් සිදු වී ඇද්දයි දුෂ්කම්ලත් වෛද්‍යවරයෙකුට නිගමනය කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කට ජපානය පනවා තිබූ සංචාරක තහනම හෙට සිට ඉවත් කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ ඇෆ්ගනිස්තානය යන රටවල සිට පැමිණෙන්නන්ට ජපානයට ඇතුළු වීම තහනම් කර තිබුණා. කෙසේ වෙතත් මෙම රටවලින් ජපානයට පැමිණෙන්නන්ට ගුවන් තොටුපළේදී සිදු කරන කොවිඩ් පරීක්ෂණයකින් අනතුරුව එරට රජය නිර්දේශ කරන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්විය යුතු වනවා. දින 3කට පසුව යළිත් කොවිඩ් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව ආසාදිත නොවන බව තහවුරු වන්නේ නම් එරටට ඇතුළු වීමට අවසර හිමිවන බවයි වාර්තා වන්නේ. මේ අතර අදාළුවම තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට රැගෙන එනු ලැබුවා. එලෙස රැගෙන ආ ස්පුට්නික් එන්නත් 1,20,000ක් මහනුවර ජනතාවට දෙවන මාත්‍රාව ලෙස ලබා දීම අනිද්දා සිට ආරම්භ කරන බවයි ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.
ඒ අනුව ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනා පූර්ණ එනත්කරණයට ලක් කර අවසන් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මහනුවර දිස්ත්‍රික්කයේ 1,50,000ක පිරිසකට ස්පුට්නික් එන්නත් ලබා දී ඇති අතර වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අවස්ථා දෙකකදී එහි දෙවන මාත්‍රාව ලෙස මෙරටට ලැබුණු 30,000ක එන්නත් ලබා දී පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව සඳහන්. මේ අතර මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයන් 1,12,813 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. ඒ අනුව සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 22,430 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව පුද්ගලයන් 41,619 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 612 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 90 දෙනෙකුටත් ලබා දී තිබෙනවා. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 4,210 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 460 දෙනෙකුටත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 58,698ක් වන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 4,32,038ක් ලෙසයි. තායිලන්තය මේ වන විට කොවිඩ් වසංගත ව්‍යාප්තියේ දරුණුතම අවධිය පසු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තායිලන්තයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතින්ගේ සහ මරණ සංඛ්‍යාවේ අකණ්ඩ ඉහළ යාමක් දක්නට ලැබුණද මේ වන විට ඒ ක්‍රමයෙන් පහළ යමින් පවතින බවයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. ඒ අනුව රටින් ගත වූ දිනේ නව මරණ 122ක් වාර්තා වී තිබෙනවා. ඒත් සමග වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,246ක් ලෙසයි. එමෙන්ම ගත වූ දිනේදී රටින් නව කොවිඩ් ආසාදිතින් 14,000 ඉක්මවා යමින් වාර්තා වී තිබෙනවා. දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතින්ගේ පහළ යාම හමුවේ රෝහල්වල ධාරිතාවය මේ වන විට පහළ යමින් පවතින බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම පූර්ණ එන්නත්කරණය ලැබූ සංචාරකින් සඳහා බැංකොක් නුවර ලබන ඔක්තෝබර් මාසයේ සිට විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කළා. ඒ කොවිඩ් වෛරස් ගෝලීය වසංගතයේ නඩපන වූ එරට සංචාරක කර්මාන්තය යළි ප්‍රකෘතිමත් කිරීමේ අරමුණින් ගෝලීය වසංගතයට පෙර තායිලන්තයේ ජාතික ආදායමෙන් 5/1 හිමි වූයේ සංචාරක කර්මාන්තයෙන්. මේ අතර කොවිඩ් වසංගතයේ හේතුවෙන් නගර වසා දැමීමට විරෝධය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් සහ සිඩ්නිහිදී විරෝධකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලදී පුද්ගලයන් 287 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගැටුම්වලදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද තුවාල ලබා තිබෙනවා. මෙල්බන් නුවරට රැස් වූ විරෝධතාකරුවන් 700කට අධික පිරිසක් විසිරුවා හැරීමට ගම්මිරිස් ප්‍රහාර දෙල්ල කර ඇති බවයි රට මාධ්‍ය වාර්තා කළේ. එම ප්‍රදේශවල ආරක්ෂාව පිණිස පොලිස් නිලධාරීන් 2000ක් පමණ අනියුක්ත කර තිබෙනවා. මේ අතර කියුබාවේ නිෂ්පාදිත ඇබ්ඩාලා කොවිඩ් මර්ධන එන්නත වියට්නාමය තුළ භාවිත කිරීමට එරට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා. වියට්නාමයේ අනුමැතිය හිමි වූ 8 වන කොවිඩ් මර්ධන එන්නත මෙයයි. කලාපයේ අඩුම එන්නත් අනුපාතයක් ඇති වියට්නාමයේ මිලියන 98ක ජනතාවගෙන් අවම වශයෙන් එක එන්නත් මාත්‍රාවක් හෝ ලැබී ඇත්තේ එරට ජනගහනයෙන් 6.3% වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ කිරිපිටි ආනයනකරුවන් අතර පැවති සාකච්ඡාවේදී ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට එකඟතාව පළව තිබෙනවා. මේ වන විට මෙරට වෙළඳපොළ තුළ දැඩි කිරිපිටි හිඟයක් මතුව ඇති අතර මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් කිරිපිටි ආනයනය අත්හිටුවීම මෙලෙස වෙළඳපොළ තුළ කිරිපිටි හිඟයක් ඇතිවීමට හේතු වී තිබෙනවා. ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම, නැව්ගාස්තු ඉහළ යාම මෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයේ යකය ඉහළ යාම යන හේතු මත කිරිපිටි මිල වැඩි කිරීමට ආනයනකරුවන් රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් සිදු කළද කිරිපිටි මිල ඉහළ දැමීමට රජය අවසර ලබා දුන්නේ නැහැ. පසුව එම සමාගම් කිරිපිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ ඔවුන්ට සිදුවන මූල්‍ය අලාභය සැලකිල්ලට ගනිමින්. එවන් පසුබිමක් තුළයි ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර ඊයේ සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ. එහිදී කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට ඊයේ පැවතීම සාකච්ඡාවේදී කිරිපිටි ආනයනකරුවන් අවසර ඉල්ලා ඇති අතර පසුව මුදල් අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් වෙළඳපොළ තත්ත්වයන් සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවයි රුපියල් 200ක මිල වැඩිවීමකට ආනයනකරුවන්
නිලධාරීහරුවන් එකඟ වී ඇත්තේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ ලබන සතියේදී ජීවන වියදම් කමිටුව රැස්වීමෙන් අනතුරුවයි. මෙරට මාසික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටෝන් 6500ත් 7000ත් අතර අගයක පවතින අතර දෛනික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටෝන් 200ක්. මෙවන විට කිරිපිටි කිලෝවක පැකටුවක් වෙළඳ පොලේ රුපියල් 945ක මිලකට අලෙවි වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකටුවක මිල සටහන් වන්නේ රුපියල් 380ක් වැනි මිලකටයි. ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් ඉහළ දැමූහොත් කිරිපිටි කිලෝවක පැකටුවක නව මිල රුපියල් 1145ක් දක්වා ඉහළ යනු ඇති. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් බිනර පුන් පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රද්ධා රූප වාහිනිය ගෙනෙන පොදා සදහම් විකාශය හෙට දවස පුරා විකාශය වනවා. වස්සාන කාලයේ දෙවන පුන් පොහෝ දිනය පින්බර බිනර පුන් පොහෝ දිනයයි. මෙම කාලයේදී පින්වත් ස්වාමින් වහන්සේලා වස් සමාදන්ව ධර්මාවබෝධය පිණිස වෑයම් කරමින් ධර්මය ප්‍රගුණ කරමින් කාලය ගත කරයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෙස කොටස් 4කින් යුක්ත වනවා. මෙම සිව්වනක් පිරිස අතරින් භික්ෂුණීන් වහන්සේලා බිහි වූයේ පින්බර බිනර පුන් පොහෝ දිනකදී. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර නේක්‍රෝතාරාමයේ වැඩ සිටින විට මහා ප්‍රජාපති ගෝතමිය පැමිණ කාන්තාවන්ට බුද්ධ ශාසනය තුළ පැවිදිවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස 3 වතාවක් දක්වාම ඉල්ලා සිටියා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එම දෙවතාවෙම එය ප්‍රතික්ෂේප කළා. අපගේ භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර කූටාකාර ශාලාවේ වැඩ සිටින විට මහා ප්‍රජාපති ගෝතමිය 500ක් වූ ශාක්‍ය කුමාරිකාවන් සමග උතුම් පැවිදි බව අපේක්ෂාවෙන් හිස මුඩුකොට කසාවත් තරමින් කිඹුල්වත් නුවර සිට පාගමනින්ම විශාලාවට පැමිණියා. එදා පින්බර බිනර පුන් පොහෝ දිනයක්. එහිදී භාග්‍යවතුන් වහන්සේ ගරුධර්ම මටක් පනවමින් එම ගරුධර්ම දිවිහිමියෙන් සුරකිනම් කාන්තාවන්ට උපසම්පදාව ලැබිය හැකි බව වදාළසේක. එයින්ම ලෝකයට භික්ෂුණී සමාජය දායාද වුණා. මෙවැනි වැදගත් සිදුවීම් ගණනාවක්ම බිනර පුන් පොහෝ දිනට යෙදී තිබෙනවා. මෙවර උතුම් බිනර පුන් පොහෝදා ශ්‍රද්ධා ලක්විරු සජීව විකාශය හෙට උදැසන 5 සිට සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. අෂ්ටාංග උපෝසථ සීල සමාදානය ශීර පායාස පූජාව සමගින් සෙත් පිරිත් සජ්ජායනාව ඇතුළු ධර්මදේශනා ධර්ම සාකච්ඡා සමගින් සැදැහැති ඔබ වෙනුවෙන්ම විශේෂ වැඩසටහන් පෙළක් එලෙස හෙට දිනේදී විකාශය වීමට නියමිතයි. සිත් සනහලන මෙත්තම් පුරන්නට නිවසේ සිටම ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය සමගින් ඔබටත් එක්වීමේ හැකියාව පවතිනවා. රජය විසින් ගොවීන්ගේ වී සඳහා පසුගියදා සහතික මිලක් නියම කිරීම සම්බන්ධයෙන් ගොවීන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. ගොවීන් චෝදනා කරන්නේ රජය විසින් ලබා දී ඇති සහතික මිල කිසි ලෙසකින් හෝ වී සඳහා ප්‍රමාණවත් නොවන බවයි. වෙළඳ පොළ සහල් මිල පාලනය කිරීම සඳහා රජය විසින් පසුගියදා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමගද සාකච්ඡා කොට වී කිලෝවක් සඳහා සහතික මිලක් නියම කරනු ලැබුවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 50කටත් සම්බා වී කිලෝවක් රුපියල් 52ක් වශයෙන් සහතික මිලක් නියම කිරීමටයි රජය විසින් තීරණය කරනු ලැබුවේ. කෙසේ වෙතත් ඒ සඳහා ගොවීන්ගේ එල්ල වූ විරෝධතා සහ එම මිලට වී අලෙවි කිරීමට ඉදිරිපත් නොවීම මත රජය විසින් පසුගියදා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් ලබා දීමට පියවර ගනු ලැබුවා. කෙසේ වෙතත් ගොවීන් චෝදනා කරනු ලබන්නේ එම මිලද වී සඳහා ප්‍රමාණවත් නොවන බවයි. ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. අද රටේ තියෙන වෙළඳපොළත් එක්ක ගොවීන් ඉල්ලන ඉල්ලීමුත් එක්ක හාල් වෙළඳපොළ නියාමනය කිරීම. ආණ්ඩුවට වංගෙඩියක්වත් නැහැ ඇත්ත කතාව වී කොටන්න. ඔය ගන්න වී ටිකත් එක එක්කෙනාට දීලා කොටා ගන්න ඉන්නේ සල්ලි වලට. මේ ගන්න වී වලින් ආණ්ඩුවට ලාභ නැහැ. ඇයි ආණ්ඩුව මේ තොප්පි දාගෙන පාඩු විඳින්නේ? මේ ඇත්ත එක්ක සාකච්ඡා කරන්න. එතකොට ඒකල්ල ඉවරලා ඔය ගැසට් ක්‍රියාත්මක කරන්න මේ සාධාරණ වෙළඳපොළකට මේ රජයේ මැදිහත් වෙලා මේ වෙනකොට තුට්ටු දෙකටම බස්සලා තියෙනවා ගොවිතැන කියන දේ. ඉතින් ඒක නිසා කරුණාවෙන් ඉල්ලා හිටින්නේ මේ වැඩේ කරන්න එපා. මේ අහිංසක මිනිස්සුන්ගේ බඩට ගහන්න එපා. විතරම කියනවා ගොවියට මෙහෙච්චර පහසුකම් දෙනවා. මේ තරම් පහසුකම් තියෙනවා. මේ ළඟදී ඇමතිවරයෙක් කියනවා වී කිලෝ එක රුපියල් 30කින් නිෂ්පාදනය කරන්න පුළුවන් ගොවියට වී කිලෝ එක රුපියල් 30කින් ගෙදම් කළා කරන්න පුළුවන් නම් එතුමාට බාර දෙන්න මගේ කුමර කොටලා ඒ තත්ත්වය කරලා දෙන්න කියලා. දැනට ගොවියෙකුට වී කිලෝ එකට රුපියල් 42ක් 45ක් විතර ප්‍රමාණයක් යනවා මේ කුමරකින් වී අස්වන්නක් ලබා ගන්නකොට එක වී කිලෝ එකට ඉමහස් අදහසිතෙන් තමන්ගේ අස්වැන්නේ පළවෙනි සස්්‍ය වර්ගය පූජා කිරීම අරමුණෙන් පන්සලට ඇවිල්ලා අද මිනිසු හඬා වැටෙන තැනකට පත් වෙලා. එක පැත්තකින් අවශ්‍ය පොහොර ටික නැතිවීම. තව පැත්තකින් තමන් නිපදවාගත්ත අස්වැන්නට නිසි මිලක් නොලැබීම.
කොරෝනා වලින් හෙම්බත් වෙලා බැට කාපු පොහොර ටික නැතුව බැට කන ගොවි ජනතාව නැවත හෙම්බත් කරවන මෙවන් අදූරදර්ශී ෂණික යෝජනාවන් කොයිතරම් නොගැලපෙනවද කියන එක අහන දෙයක් නෙවෙයි. මේ අතර සම්භාවී කිලෝවක් සඳහා රුපියල් 60ක් සහ කීරි සම්භා කිලෝවක් සඳහා රුපියල් 65ක් දක්වා සහතික මිල ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක්ද ඉදිරිපත් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ. ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව අවධාරණය කරන අමාත්‍යවරයා ඒ අනුව එම මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද සඳහන් කළා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ඉදිරි මාස 6 ඉලක්ක කර ගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි මහ බැංකුව අධිපතිවරයා ඒ බව සඳහන් කළේ. රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් සයමාසික ආර්ථික සැලැස්ම නිර්මාණය කර ඇති බවද අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා. එමෙන්ම ඔක්තෝබර් 1 වනදා ප්‍රකාශයට පත් කරන බවයි මහ බැංකුව අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. මුදල් රාජ්‍ය අමාත්‍ය දුරෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් ඉල්ලා අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පසුගිය 15 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස වැඩබාරගත්තා. කලාබැව ජාතික උද්‍යානයේ විසූ තවත් වනාලි පැටවකු හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇති වනාලි පැටවාගේ වයස අවුරුදු 4ක් පමණ බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මුඛයේ ඇති වූ බරපතල තුවාල සහිතව සිටි එම වනාලි පැටවා ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන්ට ඉකුත්දා හමු ඇත්තේ පුබ්බෝගම කොන්පලයාගම ප්‍රදේශයේ අතහැර දමා ඇති වගාබිමක සැරිසරමින් සිටියදී. ඒ අනුව වයඹ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍යවරුන් සහ වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් එක්ව එම වනාලියා බේරා ගැනීමට ප්‍රතිකාර සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී එම අලි පැටවා මෙලෙස මියගොස් තිබූ අතර මියගිය අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පවත්වනු ලැබුවා. ගෙවුණු දින දෙකක් තුළ හක්කපටස් හේතුවෙන් කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන අලි රංචුවේ මියගිය දෙවන අලියා ලෙසයි මෙය වාර්තා වන්නේ. කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කොවිඩ් මර්ධන කටයුතු අතරතුරදී කැකිරාව මරදන් කඩවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 27000කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබියදී සොයාගෙන තිබෙනවා. මරදන් කඩවල වටරවුම් පාර ප්‍රදේශයේ නිවෙස් දෙකක හා ගබඩා දෙකක ගබඩා කර තිබියදී එම සියඹලා තොගය සොයාගෙන ඇත්තේ. යුද හමුදාවේ කැකිරාවේ කඳවුරේ බුද්ධ්‍යංශ නිලධාරීන්ගෙන් ලත් තොරතුරක් අනුව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව මෙම වැටලීම සිදු කර තිබෙනවා. එම චාවාරමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහිදී නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති අතර එම සැකකරුවන්ට එරෙහිව ලබන බදාදා කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළේ. දාවන මන්තීරු අංක 5 මත දිවෙන කතාවක් මේ. වීරයෙක් දිරිදුන් මන්තීරු අංක 5. 1992 වර්ෂයේ බාසිලෝනාහි පැවති ඔලිම්පික් තරගයේ තවත් තරගයක් ආරම්භ කරන්න සූදානම්. ඒ මීටර 400 අවසන් පූර්ව තරගය. මේ අංක 5 තරන ධාවන තීරුව. අපේ කතාව දිව යන්නේ ඒ ධාවන තීරුවේ. ධාවකයා එංගලන්තයේ ඩෙරෙක් රෙඩ්මන්ඩ්. මීට පෙරත් ඔලිම්පික් තරග අත්දැකීමක් ඇති ක්‍රීඩකයෙක්. තරගය ආරම්භ වුණා. අපේ ධාවන තීරුවෙන් එහාට අපි යමු අනෙක් ධාවන තීරුවට. තරගකරුවන් වේගයෙන් දිව යනවා. අපේ කතාවේ ධාවන තීරුව. ඔව්, තරගකරුවන් අභිබවමින් දිව යන ක්‍රීඩකයා ඩෙරෙක් ඉන්නවා. කියන්න ඕනේ ඩෙරෙක් විසින් මෙතෙක් සටහන් කර තිබුණු මීටර 400 අවම ධාවන කාලය තත්පර 44ක්. ඉතින් ඔහුගේ අපේක්ෂාව එම කාලයටත් වඩා අඩු කාලයකින් තම ඉසව්ව නිම කර අවසන් තරගයට සුදුසුකම් ලබන්න. අපේ කතාව දිව යන ධාවන තීරුව එක මොහොතකින් නවතින්නේ ඔහුගේ වේගයට සීමා පනවමින්. දකුණු කකුලේ මස්පිඩු පෙරලීමකින් ඩෙරෙක් ධාවන පතය මත ඇද වැටුණා. ප්‍රථමාධාර එකක ක්‍රීඩකයා වෙත දිවාවත් ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් වම් කකුලෙන් නැගී සිටියා.
වම් කකුලෙන් අපහසුවෙන් ඩෙරෙක් ඉදිරියට යන්න වුණා. කාටවත් ඔහු වළක්වන්න බැරි වුණා. විශ්වාස කරන්න පළමු දෙවනිය ගැනවත් ප්‍රේක්ෂකාගාරයට අවධානයක් තිබුණේ නැහැ. හැමෝම හිටියේ අපේ කතාවේ දහවන තීරුව වෙත ඇස් යොමාගෙන. ඒ අතරේ ක්‍රීඩා පිටියේ සිට කෙනෙක් ඩෙරෙක් වෙත දිව එනවා. ඔහු තමයි ඩෙරෙක්ගේ තාත්තා. ඒ තමයි ඩෙරෙක්ගේ ලොකුම හයිය, ඩෙරෙක්ගේ වීරයා. මේ ඩෙරෙක්ට වාරුවක් වෙන්නේ ඩෙරෙක්ගේ තාත්තා නැත්නම් ඔහුගේ වීරයා. ක්‍රීඩාගාරයේ හැමෝම නැගී සිටියා. අත්පොල සන්දුන්නා. ලෝකයේ තියෙන එකම හයිය තාත්තා. වැරදුන හැම තැනකම, නවතින්න හදපු හැම තැනකම හයිය තමයි තාත්තා. තරගය අවසානයට මීටර 5ක් තිබියදී තාත්තා පුතාට ලොකු ශක්තියක් දුන්නා. මේ ටික තනියම යන්න ඩෙරෙක් ඉදිරියට ගියා. තරගය නිම කරන තමන්ගේ පුතා දිහා තාත්තා බලාගෙන හිටියා. සෙමින් නික්ම ගියා. ඩෙරෙක් ඇහේ වගේම ලෝකයේම කඳුළු රූරා වැටුණ තමයි. හැබැයි තාත්තා ඇඬුවේ නෑ. පුතෙකුට තියෙන එකම හයිය කවදාවත් හඬා වැටෙන්නේ නෑ. වැටුණු බිඳුණු තැනකදී ළඟට එන එකම වීරයෙක් අපේ ජීවිතවලත් ඉන්නවා. ඒ තමයි තාත්තා. අපිව ඉස්සරහට අරන් ගිහින් තාත්තා කිසිම දෙයක් නොකියා ආපහු හැරිලා යාවි. එහෙම යනකොට අපි තාත්තට කියමු තාත්තා තමයි ලෝකේ ඉන්න ලොකුම වීරයා කියලා. හෙට සැප්තැම්බර් 20 වනදා කොළඹ යුගයේ ප්‍රවීණ කවියෙකු, ලේඛකයෙකු, පුවත්පත් කතිවරයෙකු ලෙස මෙරට ප්‍රසිද්ධියට පත් වූ මීමන ප්‍රේමතිලක සූරීන් උපත ලබා ඇත්තේ 1918 සැප්තැම්බර් මාස 20 වන දිනයි. DNA අණු සහ පාරම්පරික ලක්ෂණ අතර සම්බන්ධතාව පිළිබඳව ඇල්ෆර්ඩ් හර්ෂේ සහ මාර්තා චසේ විසින් මුල්වරට වාර්තාවක් පළ කර ඇත්තේ 1952 වසරේ සැප්තැම්බර් මාස 6 වැනි දිනකයි. ලොව වටා සංචාරය කළ පළමු පුද්ගලයා වන පෘතුගීසි ජාතික ෆර්ඩිනන්ඩ් මැග්ලන් සිය සංචාරය ආරම්භ කර ඇත්තේ 1519 සැප්තැම්බර් මාස 20 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.